චස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් සිත්නෙත් අසපුව ධර්ම දේශනාව තුළින් ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව බලපාන කෙනෙක් මරණින් පසුව වැටෙන මේ දුකති සහිත ලෝකයකදී අපි කොහොමද ඔහුට පිහිට වෙන්නේ? අපිට මොකද්ද මිය පරලෝකීය කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් යුතුයකම? අපි දෙන පින කෙනෙකුට ලබා ගන්න පුළුවන්ද බැරිද? කොහොමද අපි පින් දෙන්නේ? මෙවැනි කරුණු රැසක් ඔස්සේ අද දවසේ අපි ධර්ම දේශනාව තුළදී බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල සඳහන් ඒ ධර්ම කරුණු ඇසුරෙන් අපි ධර්මයේ කතා කරනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේගේ දේශනා ගණනාවක් තියෙනවා චුති සංයුක්තය කියලා සංයුක්ත නිකායේ. අන්න ඒකේ සඳහන් වෙනවා මනුස්ස චුති සූත්‍රය, പ്രേත චුති සූත්‍රය, නිරය චුති සූත්‍රය, තිරච්ඡාන චුති සූත්‍රය, දිව්‍ය චුති සූත්‍රය ආදී වශයෙන් කෙනෙක් මරණයට පත් වෙනකොට, චුත වෙනකොට උපත කරා යන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් ලෝකයේ දිහා බලලා උන්වහන්සේ අපට දේශනා කරනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ උපමාවට ගන්නේ පොළොවේ තියෙන පස්වල්පයක් උන්වහන්සේගේ ශ්‍රී හස්තයේ නියසිලට අරගෙන භික්ෂුන් වහන්සේලාට උපමාවක් වශයෙන් පෙන්වනවා. මහණෙනි, මේ පොළොවේ තියෙන පසුයි නියසිලේ තියෙන පසුයි අතර වෙනස ඔබ දකින්නවද? භික්ෂුන් වහන්සේලා කියන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ තථාගතයන් වහන්සේගේ නියසිල මත තියෙන්නේ ඊටාම ස්වල්ප පස් ප්‍රමාණයයි. බුදුරජාණන් වහන්සේ මනුස්ස චුති සූත්‍රයේදී පෙන්වා මහණෙනි, මනුස්ස ජීවිත ගත කරන අයගෙන් මිය පරලොව ගිහින් මේ නියසිලේ තියෙන පස් වගේ ඊටාම සුළු පිරිසයි කිව ආයමත් මනුස්ස ජීවිතයක් සුගතියක් කරා යන්න තරම් ජීවිතේ ගුණධර්ම දියුණු කරගෙන ධර්මයෙන් දියුණුව කරා ගිහින් සුගතියක උපත කරා යන්නේ. මහ පොළොවේ පස් වගේ අති විශාල පිරිසක් මරණයට පත් වෙනකොට නිරය, තිරිසන් ලෝකයේ, പ്രേත ලෝකයේ කියන දුක් සහිත අපායවල වලට ඇදගෙන වැටෙනවා. එතකොට අපිට පේනවා අපේ මිය පරලොව යන ඥාතීන් අතරින් ධර්මාවබෝධයක් නොලබපු විශාල පිරිසකගේ ජීවිත සතර අපායට බර වෙච්ච ජීවිත තමයි ඔවුන් ගත කරන්නේ. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක පෙන්වන මහණෙනි, සංසාරික සත්වයාට මේ කෙලෙස් සහිතව ඉපදෙමින් මැරෙමින් යන මේ සංසාර ගමන යන සත්වයාට සතර අපාය කියන්නේ මහ ගෙදර වගේ තැනක්. කෙලෙස් සහිතව සංසාරේ ඉපදෙමින් මැරෙමින් යන සත්වයාගේ ජීවිතවල වැඩිම කාලයක් ගත කෙරෙන්නේ සතර අපායවල වල. ඔබ හිතන්න ඔබේ ජීවිතය ගැන. ඔබ රස්සාවට ගියත්, නගරයට ගියත්, ඔබ යම්කිසි අවශ්‍යතාවයකට නිවසෙන් පිට ගියත් ආයෙමත් ඔබ හවස් වෙනකොට කරුවල වැටෙනකොට එක්ක දවසෙන් දෙකෙන් හරි තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඉක්මනට තමන්ගේ නිවසට එනවා. ඔබ ජීවත් වෙන, ඔබ හදාගත්ත ඔබේ නිවසේ තමයි ඔබේ ජීවිතේ වැඩිම කාලයක් ගෙවෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා අන්නේ වගේ මේ සංසාරේ යන සත්‍යයන්ගේ ජීවිතවල වැඩිම කාලයක් උපදින්නේ, වැඩිම කාලයක් ජීවත් වෙන්නේ සතර අපායවල වලට වැටි වැටි දුක් විඳිමින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් අපිට පේනවා අපි මේ ගත කරන ජීවිතවල සතර අපායට බර වෙච්ච ජීවිත තමයි අපි ගත කරන්නේ. ඔබ හිතන්න ඔබේ ජීවිතය ගැන. ඔබ ධර්මාවබෝධය ලබලා නැත්නම්, ඒ කියන්නේ අඩුම තරමින් සෝතාපන්න ඵලයකටවත් පත් වෙලා නැත්නම්, ඕනම මොහොතක ඔබ මරණයට පත් වෙලා නිරේ උපත කරා යන ආශ්‍රව ඔබ තුල තියෙනවා. ඕනම මොහොතක ඔබ මරණයට පත් වෙලා තිරිසන් ලෝකේ උපදින කෙලෙස් ඔබේ හිත අභ්‍යන්තරයේ තියෙනවා. ඕනම මොහොතක ඔබ මරණයට පත් වෙලා പ്രേතෙක්, අමනුෂ්‍යෙක් වෙලා ඉපදිලා නොයෙක් දුක් විඳින උපතක් කරා යන කෙලෙස් ආශ්‍රව ඔබේ චිත්ත අභ්‍යන්තරේ එක් රැස් වෙලා තියෙනවා. මේ අපායගාමී ආශ්‍රව ඔබෙන්
ප්‍රහාණය වෙලා යන්නේ. ඔබේ හිතෙන් දුරු වෙලා යන්නේ ඔබ සෝතාපන්න ඵලයට පත්වීමත් සමගයි. නමුත් අපිට සාමාන්‍ය ලෝකයේ තුල ජීවත් වෙන මිනිස්සු අතර ගත්තහම මේ ධර්මාවබෝධයක් ලබාගෙන ඉන්න පිරිසක් වර්තමානයේ අපිට සමාජය දකින්න ලැබෙන්නේ නැහැ. කෙලෙස් සහිතව කෙලෙස් තුල ජීවත් වෙන, කෙලෙස් වලින් සතුටක් හොයන, කෙලෙස් තුලම නොයෙක් ගැටුම් ප්‍රශ්න ඇති කරගෙන ජීවත් වෙලා සමහර වෙලාවට පින් දහම් කරත් මරණ මංචකේ කරපු පිනක්වත් බලවත් කරගන්න බැරුව තමයි බොහෝ පිරිසක් වර්තමානයේ මරණයටපත් වෙන්නේ. එවැනි කෙනෙක් මැරුණට පස්සේ අපිට ඥාතීන් තුලින් දකින්න ලැබෙන්නේ ඊට පස්සේ තමයි යෝන් කල්පනා කරන්නේ. අනේ අපේ දෙමව්පියෝ වෙනුවෙන් අපිට මීට වඩා දෙයක් කරන්න තිබුණා. අපේ දෙමව්පියන්ට මීට වඩා අපිට ධර්මයෙන් හරි සලකන්න පුළුවන්කම තිබුණා. අපිට මේ දේ කරගන්න බැරි වුණා කියලා මැරුණට පස්සේ තමයි සමහරු බොහෝ වෙලාවට පින් දහම් කර කර පින් දෙන්න, විශාල පින්කම් කරන්න, ඔවුන්ව සුගතියකට යවන්න නොයෙක් උත්සාහයන් ගන්නේ මැරුණට පස්සේ. නමුත් පින්වතුනි, ජීවත් වෙලා ඉන්න කාලේ කෙනෙක්ගේ ජීවිතයේ තීරණාත්මක මොහොත තමයි මරණ මංචකේ. මේ මරණාසන්න මොහොතක ධර්මයේ කියලා දීලා, ධර්මයේ හිත පිහිටෝලා, ධර්මයෙන් හිත සුගතියක පිහිටවන්න මරණාසන්න මොහොතක දරුවෙකුටවත් ඥාතියෙකුටවත් මතකයක් එන්නේ නැහැ. බොහෝ වෙලාවට අඬනවා, වැළපෙනවා. අර මරණාසන්න ඥාතිය ඉදිරියේ අඬලා වැළපිලා ඒ කෙනා අන්ත අසරණ භාවයට පත් කරනවා මරණාසන්න මොහොතේදී. ඊට පස්සේ පසුතැවෙනවා. අනේ අපේ අම්මලා, අපේ මිය පරලෝකීය ඥාතීන් කොහේ ඉන්නවද දන්නේ, දුගතියක ඉන්නවද දන්නේ, අපි කොහොමද ඒ අයට පිහිට වෙන්නේ? ඊට පස්සේ පසුතැවෙනවා. බොහෝ වෙලාවට මේ දෙන පින ගන්න පුළුවන්ද බැරිද කියන ප්‍රශ්නය ඔබට තියෙනවා. අපිනුත් අහන දෙයක්. අපි ධර්ම දේශනාවලට වැඩම කරපුවාම හාමුදුරනේ අපි මෙහෙම පින් දෙනවා. මේ පින් මිය පරලෝකීය ඥාතීන්ට ලැබෙනවද නැද්ද? ඔය ප්‍රශ්නේ ඔබට තියෙනවා. ඒ ප්‍රශ්නේ ඔබට විතරක් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණයෙකුටත් ඔය ප්‍රශ්නේ ඔය විදිහටම ඇති වුණා. මේ බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, අපි මිය පරලොවගිය ඥාතීන් වෙනුවෙන් පින් දහම් කරනවා. ඒ අයට පින් අනුමෝදන් කරනවා. මේ ඥාතීන්ට මේ පින ලැබෙනවද කියලා ප්‍රශ්නයක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නයට කෙටියෙන් පිළිතුරක් දුන්නා. බ්‍රාහ්මණය, සුදුසු තැනදී ලැබෙනවා, නුසුදුසු තැනදී ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි මේ බ්‍රාහ්මණයා බුද්ධිමත්. ඔහු මේ කෙටි ප්‍රශ්නයෙන් සෑහීමකටපත් නොවි ඔහු බුදුරජාණන් වහන්සේගෙන් විස්තර කරමින් විමසනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, පින් ලබා ගන්න පුළුවන් සුදුසු තැන කුමක්ද? පින් ලබා ගන්න බැරි නුසුදුසු තැන් කුමක්ද කියලා මට විස්තර ඇතුව දේශනා කරන සේක්වා කියලා. බුදුරජාණන් වහන්සේ විස්තර ඇතුව පෙන්නලා දෙනවා, පින් ලබා ගන්න පුළුවන් තැන මොකද්ද, පින් ගන්න බැරි තැන මොකද්ද කියලා. පින්වතුනි, බොහෝ වෙලාවට මිය පරලොවගිය ඥාතීන්ට අපි පින් දුන්නට අපි හිතමු කෙනෙක් දුගතියකටම වැටුණා කියලා. මිය පරලොවගිය ඥාතියෙක් දුක් සහිත අපායකට වැටුණා නම්, නිරේ ඉපදුනා නම්, බොහෝ වෙලාවට දරුණු අකුසල් කරපු අය, ප්‍රාණඝාත ආදී හොරකම්, ඊළඟට නොයේක් විදිහේ පංච දුෂ්චරිතයේ දිච්ච අය, නියත මිත්‍යා දෘෂ්ටිකව ජීවත් වෙච්ච අය, පංචානන්තරී අකුසල් කරපු අය, ඒ කාන්තෙන් පංචානන්තරී අකුසලයක් කරලා තිබුණොත් ඊළඟ ජීවිතයේ නිරේක උපත කරා යනවා. මෙවැනි කෙනෙකුට, නිරේ ඉපදිච්ච කෙනෙක් වෙනුවෙන් තමන්ගේ ඥාතීන් හිතවතුන් පින් දහම් කරලා පින් අනුමෝදන් කරනවා. ඒ කෙනාට පින් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. අන්න පින් ගන්න බැරි අබහුය ස්ථානයක්. දැන් ඔබ හිතන්න, දැන් බොහෝ දෙනෙක් තුල නොයෙක් විදිහේ මේ පින් ගන්න ආකාරය ගැන, මිය පරලොවගිය ඥාතීන් ගැන වැරදි අදහස්, මතවාද ගොඩාක් සමාජي පවතිනවා. සමහරු හිතාගෙන ඉන්නේ මැරුණට පස්සේ ඔහේ නිකන් හිත විතරක් ඔය පාවි තියෙනවා, එහෙ මෙහෙ ඇවිදිනවා, 7 දවසේ මේ බණත් අහලා ඊළඟට දානි වෙලාවටත් ඇවිල්ලා ඔය ගේ වටේ කැරකිලා මේ විස්තරත් බලාගෙන ඊට පස්සේ මේ පින අරගෙන තමයි උපත කරා යන්නේ. ඔවැනි අදහස් තියෙනවා. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල සඳහන් වෙන්නේ, නිරේ උපත කරා යන විදිහට කර්මයේ හැදිච්ච කෙනෙක් නම් යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ කියනවා. ඒ කියන්නේ ඔළුවේ තියාගෙන ගිය බරක්, හිසේ තිබුණු බරක් බිමට වැටෙනවා වගේ ඒ සැනින්
මෙහෙන් චුත වෙනකොටම ඊළඟ ප්‍රතිසන්ධි චිත්තය චිත්තක්ෂණයක වෙනසක් විතරයි තියෙන. ඒ සැනින් ඔහු පහළ වෙන්නේ නිරේ නිරිසතෙක් වෙලා පහළ වෙන. හැබැයි නිරේ පහළ වෙනකොටම නිරේ ඇතුළට ඇදිලා යන්නේ නෑ. ඔහු ගැන මජ්ජිම නිකායේ තියෙනවා දේවදූත සූත්‍රයේ බාල පණ්ඩිත සූත්‍රය වගේ දේශනාවල නිරේ පහළ වෙච්ච ගමන් නිරි පල්ලං ඔහු අල්ලගෙන ගිහින් යම රජ්ජුරුවන්ට ඉදිරිපත් කරවනවා. මේ කෙනා මේ විදි අකුසල් කරපු කෙනෙක් මේ විදි අකුසල් කරලාපු කෙනෙක් මේ කෙනාට දඬුවම් පනවන්න කියලා. එතකොට යම රජ්ජුරුව ඔහුගෙන් නොයෙක් විදිහේ ප්‍රශ්නයන් අහනවා. ඔබ පළවෙනි දේවදූතයා දැක්කද? දෙවනි දේවදූතයා දැක්කද? තුන්වෙනි දේවදූතයා දැක්කද? හතරවෙනි දේවදූතයා දැක්කද? පස්වෙනි දේවදූතයා දැක්කද කියලා අවස්ථා පහකදීම මේ කරුණු සිහිපත් කරමින් යම් කිසි පිනක් කුසලයක් කරලා තියෙන කෙනෙක්ද කියලා දඬුවම් පමුණුවන්න පෙර ඔහුට සිහිපත් කරවනවා. හැබැයි මේ අවස්ථා පහේදීම ඔහුට කරපු පිනක් කුසලයක් සිහිපත් කරගන්න බැරි වෙනකොට අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා. මම අකුසල් කරගත්තා කියලා ඔහුට තමන් කරපු වැරදි හෘද සාක්ෂියට එකඟව පිළිගන්න සිද්ධ වෙනකොට යම රජ්ජුරුව පෙන්නලා දෙනවා නුඹේ අම්මා කරපු පව් ගෙවන්න නිරේට ඇදිලාව නෙමෙයි. නුඹේ තාත්තා කරපු අකුසල් ගෙවන්නව නෙමෙයි. නුඹේ ඥාතීන් නෑදෑයෝ යාළු මිත්‍රයෝ කරපු කර්ම ගෙවන්නව නෙමෙයි. නුඹ විසින් කරපු මේ වගේ අකුසල් නිසයි මේ අපායට ආවේ කියලා යම රජ්ජුරුව නිහඬ වෙනවා. අන්න එතකොටයි යම පල්ලං ඔහුව නිරේ ඇතුළට ඇදලා අරගෙන ඒ වදහිංසා පමුණුවන්න පටන් ගන්න. මෙවැනි විස්තර බුද්ධ දේශනාවල නිරේ උපත කරා යන අය ගැන සඳහන් වෙනවා. මේ නිරේ ඉපදිච්ච කෙනෙකුට මනුස්ස ලෝකේ ඥාති මොන විදිහට පින් දහම් කර පින් අනුමෝදන් කරත් ඒ පින් ගන්න පින් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් නැහැ. ඔහු දන්නෙත් නැහැ. ඔහුට පේන්නෙත් නැහැ. ඔහු අර විඳින දුක විතරයි. ඔහු මේ දුකෙන් බේරෙන්න විලාප දිදී නිරේ තුල එහාට මෙහාට දුවනවා මිසක් ඔහුට පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ පින් ගන්න බැරි තැනක් හැටියට නිරේ පෙන්නවා. ඊළඟට මිය පරලොව ගිය කෙනෙක් යම්කිසි අකුසලයක් නිසා තමන් කරගත්ත කයෙන් වචනයෙන් මනසින් කරගත්ත බලවත් අකුසලයක් මරණ මංචකයේ බලවත් වෙලා තිරිසන් අපායක උපදින්න පුළුවන්. තිරිසන් අපායේ නොයෙක් තිරිසන් සතුන් අතර උපත කරා යනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දීගාවා දීර්ඝ ශරීර ඇති සත්වයන් තිරිසන් අපායේ ඉන්නවා. මහන්තාවා මහත ශරීර ඇති සත්ව වර්ග ඉන්නවා. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණි සත්වයෝ ඉන්නවා. රස්ස ඊතා කුඩා සතුන් ඉන්නවා. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් ඊතාම පුංචි සත්වයොත් මේ තිරිසන් අපායේ ඉන්නවා. තූලා වටකුරු හැඩයෙන් යුතු සත්වයෝ ඉන්නවා. දිට්ඨාවා ඒව අද්දිට්ඨ අපි ජීවිතේට දැකපු සත්තු වගේම දැකලා නැති නොදැකපු සත්තු වර්ග විශාල ප්‍රමාණයක් මේ සත්ත්ව ලෝකේ ඉන්නවා. මේ තිරිසන් සතුන් අතර කර්මානුරූපීව ඕනෑම උපතක් කරා යන්න පුළුවන්කම තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ අවස්ථාවක පෙන්වනවා මහණෙනි තිරිසන් අපාය කියන්නේ බොහොම විසිතුරුයි කියනවා. දැන් බලන්නේ විසිතුරු බව විඳින්න නේද සත්තු අත්තකට යනවා ඊළඟට වනාන්තරවල ඇවිදිමින් තිරිසන් සතුන්ව එක්ක ඡායාරූපගත කරනවා. මේ සියල්ල තුලින් ඔබ මේ තිරිසන් සතුන්ගේ තියෙන විසිතුරු බව ලස්සන ගැන ඔබ දැන් දැකලා වින්දනයක් සතුටක් ලබනවා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි තිරිසන් අපාය තිරිසන් ලෝකයේ මේ තරම් විසිතුරු වෙලා තියෙන්නේ හිතේ තියෙන විසිතුරු බව නිසායි කියනවා. ඒ පුද්ගලයන් රැස් කරගත්ත ඒ කර්මවල ස්වභාවය මතයි ඒ ලෝකවල තිරිසන් අපාය පවා එක එක විදිහේ තිරිසන් සත්වයන් හැටියට උපත කරා යන්නේ. මේ තිරිසන් සතෙකුට මිය පරලොව ගිහින් තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට තමන්ගේ ඥාති මොනතරම් විශාල පින්කම් කර පින් අනුමෝදන් කරත් අර තිරිසන් සත්වයට මේක පේන්නේ නැහැ. තිරිසන් සත්වයට පින් අනුමෝදන් වෙන්න පුළුවන් හැකියාවක් නැහැ. ඒ නිසා තිරිසන් ලෝකෙ ඉපදුනොත් පින් ගන්න බැරි අබහුය ස්ථානයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. එවැනිම දේශනවල බුද්ධ දේශනාවල සඳහන් වෙනවා සමහර බ්‍රාහ්මණවරු අකුසල් කරගත්ත බොහොම මසුරුව ලෝභව හිටපු බ්‍රාහ්මණවරු මරණයට පත් වෙලා තමන්ගෙම සිටු මැදුරේ බල්ලෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුද්ධ දේශනාවක සඳහන් වෙනවා. එතකොට මෙවැනි සිදුවීම් ඉදිරියේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරිසන් අපායක ඉපදිච්ච කෙනෙකුට පින් දහම් කරලා පින් අනුමෝදන් කරලා
ඒ කෙනාව ඒ ආත්මය තුළ සැප ලබා දීමක් හෝ ඔහුට තිරිසං අපායේ මුදවලා වෙනත් ලෝකයකට යැවීමක් කරන්න පුළුවන්කමක් නෑ ඥාතියෙකුට. ඊළඟට අපි හිතමු මනුස්ස ලෝකෙම ආයෙමත් ඉපදුනා කියලා. යම් කිසි කෙනෙකුට මරණ මංචකේ යම් පිනක් කුසලයක් සමහර වෙලාවට මේ ජීවිතය අකුසල් කර කර හිටියත් පෙර කරපු පිනක් හරි බලවත් වෙලා මනුස්ස ලෝකෙ ඉපදුනා කියලා හිතමු. හැබැයි මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙක් ඒ කෙනා දන්නේ නෑ ඒ පින අනුමෝදන් වෙන්න. ඒ නිසා දැන් ඔබ හිතන්න ඔබේ ජීවිතය ගැන. ඔබ පෙර ජීවිතේ මනුස්ස ලෝකෙම ඉඳලා ආයෙමත් මිනිස් ලෝකෙ ඉපදිච්ච කෙනෙක් නම් ඔබේ පෙර ජීවිතේ ඥාතීන් ඔබව සිහිපත් කරමින් පින් දහම් කරනවා නම් ඔබ දැනගෙන හිටියද ඒ පින අනුමෝදන් වෙන්න. අනේ අපේ අම්මා අපේ තාත්තා මැරිලා දැන් අවුරුදු 20යි 30යි 40යි අවුරුදු 50ක් වුණා කියලා ඒ අය පින් දහම් කරලා ඔබට අනුමෝදන් කරනවා වෙන්න පුළුවන්. ඔබ සාදු සාදු කියලා මේ පින අනුමෝදන් වෙන්න පුළුවන්කමක් ඔබට නෑ. ඔබ දන්නෙත් නෑ. ඒ නිසා මනුස්ස ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට එහෙම පෙර ඥාතීන් කරපු පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්කමක් නෑ. මොකද ඔහු දන්නේ නැති නිසා. ඊළඟට අපි දෙවියන්ට පින් දෙනවා. ඒ ගැනත් ඔබ නිරවුල් කරගන්නට ඕනෑ. අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන්ට පින් නැති නිසා නෙමෙයි. ඔබේ පිනකින් දෙවියන් ජීවත් වෙනවා නොවේ. සමහරු හිතනවා ඔය දෙවියන් ඉන්නෙත් අපේ පින නිසායි. අපි දෙන පින් නිසායි ඔය දිව්‍ය සැප විඳින්නේ. අපි දෙන පින නිසායි දිව්‍ය විමාන පහළ වෙන්නේ. දෙවියන්ට ඔය සියලු සැප සම්පත් ලැබුණේ අපේ පිනෙන් කියලා කෙනෙක් වැරදි මතයකට එන්න පුළුවන්. පින්වතුනි, දෙවියන් කියන්නේ මිනිස්යන්ට වඩා පින් කරපු පිරිසක්. මරණ මංචකේ පිනක් බලවත් වෙච්ච නිසායි දිව්‍ය ලෝකයක ඉපදුනේ. දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙන්නේ, දිව්‍ය රථ පහළ වෙන්නේ, දිව්‍ය භෝජන පහළ වෙන්නේ, දිව්‍ය සලුපිලි පහළ වෙන්නේ, දිව්‍ය විමාන පහළ වෙන්නේ, දිව්‍ය සැප සම්පත් සියල්ල විඳින්නේ අපේ පිනක් නිසා නෙමෙයි. ඒ දෙවියන් කරපු පෙර කරපු පිනක් මරණ මංචකේ බලවත් වෙච්ච නිසායි දිව්‍ය ලෝකයේ තුල සැප සම්පත් විඳින්නේ. දෙවියන්ට අපි පින් අනුමෝදන් කරනකොට දෙවිවරු පිනට කැමති. ඒ නිසා අපි පින් අනුමෝදන් කරනකොට සතුටු වෙලා ඒ පින අනුමෝදන් වෙන්නේ අනේ මනුස්ස ලෝකේ ඉන්න අසවල් නම් ඇති අසවල් උපාසකවරු උපාසිකාවෝ සීලාදී ගුණධර්ම රකිමින් පින් දහම් කරමින් අනේ අපිවත් සිහිපත් කළ අපිටත් පින් දෙනවා නේද? මේ අයට යහපතක්ම වේවා කියලා දෙවියන් ඒ අයට ආශිර්වාද කරනවා. පෙරලා ප්‍රතිඋපකාර කරන්න ආශිර්වාද කරන්න පෙළඹෙනවා. බුදුරජාණන් වහන්සේ අවස්ථාවක දේශනා කරනවා. උන්වහන්සේ වදාලා දෙවියන්ට පින් දහම් කරලා පින් අනුමෝදන් කරනකොට ඒ පින් අනුමෝදන් වෙලා සතුටු වෙන දේවතාවරු හරියට එකම දරුවෙක්කින් අම්මා කෙනෙක් තමන්ගේ දිවි දෙවනිකොට ඒ දරුව ආරක්ෂා කරගන්නවා වගේ දෙවිවරු ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන අයට ආශිර්වාද කරනවා. ඒ අය ආරක්ෂා කරන්න ඉදිරිපත් වෙනවා. එහෙමනම් දෙවියන්ට පින් දීමේ පෙරලා ප්‍රතිඵලය ලැබෙන්නේ අපිටමයි. ඒ දෙවියන්ගේ ආශිර්වාද රැකවරණ ලැබෙන්නේ අපටමයි. පින්වතුනි, පින් ගන්න පුළුවන්කම තියෙන්නේ, පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රේත ලෝකයක ඉපදිච්ච එක්තරා ප්‍රේත කොට්ටාසයකට පමණයි. ප්‍රේත ලෝකේ ඉන්නවා නොයේක් විදිහේ ප්‍රේත වර්ග ඉපදෙලා. දැන් ඔබ අමනුස්ස ලෝකයේ ගැන හිතන්න. අමනුස්්‍යයන්ට කියලා උපදින්න වෙනම ලෝකයක් නෑ. දැන් ඔබ දකිනවා නිරේ කියලා මේ මනුස්ස ලෝකේ අපි නිරිසත්තු දකින්නේ නෑනේ. නිරේ කියලා ඒ කෙනා අපායට ඇදිලා යනවා. දැන් අපි දන්නවා දේවදත්ත භික්ෂුව අපායට ඇදිලා ගියා. පොළොව පලාගෙන ගිනි දැල් එක්ක පොළොව ඇතුළට ඇදිලා ගියා. ඔබ හිතන්න මේ පොළොවේ හරස්කඩක් අරගෙන බැලුවොත්, ඔබ විද්‍යාව ඉගෙන ගත්ත කෙනෙක් නම්, මේ පෘථිවියේ පිහිටීම ගැන අධ්‍යාපනයක් තියෙන කෙනෙක් නම් ඔබ හිතන්න මේ පාෂාණ තට්ටු වලට යටින් තියෙන්නේ ලෝදිය. මේ කඳු පුපුරගෙන ගිනි කඳු හැටියට උඩට එන්නේ මේ ලෝදිය. එතකොට පොළොව ඇතුළට ඇදිලා යන මේ සත්‍යයන් කර්මානුරූපීව මේ අතර තමයි පහළ වෙලා මේ ගිනි දැල් වලින් පිච්චෙමින් අන්ත දුකක් විඳින්නේ. දැන් බලන්න, එවැනි දේශනාවල් ගණනාවක් තියෙනවා. විනී තියෙනවා එක්තරා සිදුවීමක්. මුගලන් මහරහතන් වහන්සේ විසින් දේශනා කරනවා, තපෝදා නදියේ උල්පත හිමාල කඳු මුදුනෙන් පටන් ගන්න සීතල දිය පහරකින් තමයි මේ උල්පත එන්නේ කියලා. පින්වතුනි, අදත් දඹදිව ගියොත්
ඔබට රජගහනුවර දකින්න පුළුවන් තපෝදා නදිය කියලා පොළොවෙන් මතු වෙනවා උණුදිය උල්පතක්. දුන් දමමින් පොළොවෙන් මතුවෙන මේ උණුදිය පොළොවෙන් උඩට මතු වෙනවා විශාල රස්නයක් උණු දිය තමයි පොළොවෙන් මතුවෙන්. අද බ්‍රාහ්මණවරු මේක දෙවියන්ගෙන් ලැබෙන දෙයක් හැටියට වැඳ වැඳා නොයෙක් මිත්‍යා දෘෂ්ටික අදහස් වලින් ඒ උණුදිය නාන්න පෙළඹෙනවා ලෙඩ රෝග සුවපත් වෙනවා කියන මිත්‍යා විශ්වාසයක් තුල පිහිටගෙන. හැබැයි මේ උණුදිය ගැන එදා ධර්මයේ සඳහන් වෙන්නේ මුගලන් හාමුදුරුවෝ මේ උණුදිය උල්පත ගැන පෙන්නනවා හිමාල කඳු මුදුනෙන් පටන් ගන්න සීතල විලකින් තමයි කියන මේකේ උල්පත ආරම්භ වෙන්නේ. මේ සිදුවීමේදී භික්ෂූන් වහන්සේලා මේ මුගලන් හාමුදුරුවෝ කියපු දේ පිළිගන්න කැමති වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඉදිරියට ගිහින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ පොළොවෙන් මතුවෙන උණුදිය උල්පත හැමෝටම පේනවා මේ උණුදිය උල්පතක් මෙතනින් එන්නේ කියලා. නමුත් මේ මොග්ගල්ලාණන් වහන්සේ දැන දැනම බොරුවක් කියනවා මේ රජගහ නුවරින් මතුවෙන උල්පත හිමාල කඳු මුදුනේ සීතල ජලයේ තියෙන සිසිල් විලකින් උල්පත පටන් ගන්න. මේ මොන බොරුවක්. භික්ෂූන් වහන්සේලා මේක පිළිගන්නේ නැතුව ඇතැම් අය බුදුරජාණන් වහන්සේගෙන් ගිහින් විමසුවා කෙලෙස් සහිත අය. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මොග්ගල්ලාණන් කියපු කතාව ඒ සිදුවීම ඇත්තයි කීවා. හිමාල කඳු මුදුනේ සිසිල් දිය තියෙන විලකින් පටන් ගන්න මේ උල්පත පොළොව ඇතුළට මේ දිය පහර ගිහින් මහා නිරේවල් දෙකක් ළඟින් යනවා කියන මේ ජල පහර පොළොව ඇතුළෙන්. අන්නේ මහා නිරේවල් දෙකක් හරහා ඒ ළඟින් යන නිසා ඒ තියෙන රස්නේට ඒ තියෙන උණුසුමට මේ උල්පත මේ දිය පහර උණුසුම් වෙලා කිව්වා රජගහ නුවරින් ආයෙමත් උඩට මතුවෙන්නේ. අන්නේ නිසා තමයි කිව්ව උණුදිය උල්පතක් හැටියට රජගහ නුවරින් ඒ උල්පත උඩට මතු වෙලා එන්නේ. එතකොට මෙවැනි සිදුවීම් වලින් මේ පොළොව ඇතුලේ මහා නිරය මේ නිරයවල් පිහිටලා තියෙන බව අපිට යම් යම් දේශනා ඇසුරෙන් සහතික කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. නමුත් පින්වතුනි තිරිසන් අපායේ මේ අපි ජීවත් වෙන මනුස්ස ලෝකයේම ආශ්‍රිතව තිරිසන් සතුන් උපදින බව ඔබට පේනවා. එතකොට ඔබේ ඇහැට පේන තිරිසන් සතුන් ගත්තහම ඔබට පේනවා ඔබ ජීවත් වෙන පරිසරයේ මේ ගස් කොළන් වල ඉන්නවා මහ පොළොවේ ඉන්නවා පොළොව ඇතුලේ ඉන්නවා අහසේ පියාඹනවා ජලයේ ජීවත් වෙන තිරිසන් සත්වයෝ ඉන්නවා පා ඇති පා නැති දෙපා සිව්පා ආදී නොඑක් තිරිසන් සත්‍යයන් ඉන්නවා. මේ වගේමයි අමනුෂ්‍යයුණු. අමනුෂ්‍යයන් උපදින්නෙත් මේ ඔබ ජීවත් වෙන මේ මහ පොළොව මතමයි අමනුෂ්‍යයන් පහළ වෙන්නේ. හැබැයි මේ අමනුෂ්‍යයන්ගේ මේ ප්‍රේතයන්ගේ ස්වභාවය ඔවුන්ගේ ශරීර සියුම්. ඒ නිසා පියවි ඇසින් කෙනෙකුට දකින්න පුළුවන් කමක් නැහැ සියුම් ශරීරයක් පිහිටි නිසා. මේ අමනුෂ්‍යයන් බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ ඔවුන්ට ආහාර පාන තියෙන තැන් හොයාගෙන ගිහින්. සමහර වෙලාවට මහා වනාන්තර ඇසුරු කරගෙන අමනුෂ්‍යයන්ගේ විමාන පවතිනවා. මේ වනාන්තරවල දහස් ගණන් අමනුෂ්‍යයෝ එකට එකතු වෙලා ඒ අමනුෂ්‍යයෝ මේ වනාන්තර ඇසුරු කරගෙන ජීවත් වෙනවා. සමහර වෙලාවට කුණු පාස කියලා ප්‍රේත කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මලකුණු ආහාරයට ගන්න ඊළඟට මිනි පුච්චනකොට උතුරලා යන උරුණු තෙල් ආහාර කරගන්න අමනුෂ්‍යයන් ගැන ධර්මයේ සඳහන් වෙනවා. එවැනි අමනුෂ්‍යයන් සොහොන් භූමි මිනි පුච්චන තැන් මිනි වල්ලන තැන් සොහොන් එවැනි තැන් ඇසුරු කරගෙන තමයි කුණු පාස කියන මේ මලකුණු ආහාරයට කරගන්න අමනුෂ්‍යයෝ බොහෝ වෙලාවට ජීවත් වෙන්නේ. එවැනි අමනුෂ්‍යයෙකුට ඥාතීන් පින් අනුමෝදන් කරා කියලා. අපි හිතමු තමන්ගේ ඥාතීන් දන් පෑන් දීලා පින්කම් කරලා අනේ අපේ මිය පරලොවගේ ඥාතියාට මේ පින් අනුමෝදන් වේවා කියලා අනුමෝදන් කරනවා. හැබැයි പ്രേත ලෝකයේම කුණු පාස කියන പ്രേත කොටස අතර ඉපදිලා මලකුණු ආහාර කරගනිමින් ජීවත් වෙන කෙනෙක් නම් ඔහුට මිනිස්සු දෙන පින අනුමෝදන් වෙලා සැපයක් ලබන්න පුළුවන් කමක් නැහැ. ඔහු ඒ පින අනුමෝදන් වෙන්නේ නැහැ. ඒ පිනට කැමති වෙන්නේ නැහැ. ඔහු ආස කරන්නේ ඔහුට කර්මානුරූපීව ලැබිච්ච ඔහුට බොහොම රසවත් හැටියට පේන්නේ අමනුෂ්‍යයට අර මලකුණු ආහාර කර ගැනීමයි. අන්න ඒ වගේ තමයි නොයෙක් ප්‍රේතයන් ඉන්නවා මිනිස්සු දෙන පින අනුමෝදන් වෙලා ඒ පිනෙන් පහළ වෙන දේවල් ඔවුන්ට ආහාර කරගන්න කැමති නැහැ. මිනිස්සුયો ගිහින් කනවා බොනවා වගේ ඔවුන්ට එහෙම කන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් කරන්නේ මේ දුගඳ ආග්‍රහණය කරනවා. මේ දුගඳ උරා බොනවා. ආග්‍රහණය කරමින් තමයි ඔවුන්ගේ කුසගින්න පිපාසය නිවා ගන්න. ඒ වගේමයි පින්වතුනි ධර්මයේ සඳහන් වෙනවා
ගූත කාදක කියලා ප්‍රේත කොට්ටාසයක් ගැන. පේතවත්වයේ තියෙනවා ගූත කාදක පේතවත්තුව කියලා වෙනම ප්‍රේතයන් ගැන සිදුවීම් ගණනාවක්. එතකොට මෙවැනි අමනුස්සේකුට පින් දුන්න කියලා පින් අනුමෝදන් වෙලා සුවපත්වෙන්න පුළුවන්කමක් නෑ. ඊළඟට නිජ්ජාම තන්හික කියලා ප්‍රේත කොටසක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. කුසගින්නෙන් පිපාසේ මුළු ඇඟම දැවෙනවා පිච්චෙනවා. හැබැයි ඥාතීන් දෙන පිනක් ගන්න පුළුවන්කමක් නෑ කියනවා. ඒකට හේතුව තමයි පින්වතුනි පිනට ගැරහීම. ඔබ දකිනවා මනුස්සලෝකෙ පින් දහම් කරනේවට බාධා කරන අය ඉන්නවා. කෙනෙක් කරන පින වළක්වනවා. මොකටද උඹලා පින් කරන්නේ? මොකටද දාන දෙන්නේ? මොකටද ওই විදිහේ පින්කම් කරන්න කියලා පින්කම් කඩාකප්පල් කරාට කටයුතු කරනවා. දම් පින්කම් කරන ඒවා වළක්වන්න කටයුතු කරනවා. එවැනි මහා අකුසල් රැස් කරගෙන പ്രേත ලෝකයකට වැටුනොත් ඥාතීන් දෙන පිනක්වත් අනුමෝදන් වෙන්න බැරි තැනක තමයි പ്രേත ලෝකෙ උපදින්නේ. එවැනි പ്രേත කොට්ටාසයක් තමයි නිජ්ජාම තන්හික කියන പ്രേත කොට්ටාසේ. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නනවා රත් වෙලා ගිනියම් වෙච්ච ගල් තලාවකට උණ දලු ටිකක් කපලා දැම්මට පස්සේ මේ දලු ටික අර ගිනියම් වෙච්ච ගල් තලාවේ වේලිලා එකට ඇකිලිලා යනවා. අන්න ඒ වගේ තමයි කියනවා මේ പ്രേත කොට්ටාසේ නිතරම උඩුබැලි අතට වැතිරිලා කුසගින්නෙන් පිපාසයෙන් තමන්ගේ බඩපපුව අල්ලගෙන කෑ ගහනවා විලාප දෙනවා බිම පෙරලෙනවා. හරියට ගිනියම් වෙච්ච ගල් තලාවක ඇකිලිලා යනවා වගේ කුසගින්නෙන් පිපාසයෙන් මුළු ඇඟම ඇකිලිලා තියෙන්නේ. විලාප දෙනවා. හැබැයි කිසිම දෙයක් ආහාර කරගෙන ආග්‍රහණය කරගෙන කුසගින්න පිපාසය සංසිදව ගන්න බෑ. ඥාතීන් දෙන පිනක් අනුමෝදන් වෙන්න පුළුවන්කමක් නෑ. පෙර පිනට ගරහලා පින්කම් වලට නොයෙක් විදිහට අකුල් හෙලලා පින්කම් කරන අයට හිරිහැර පීඩා කරලා රැස් කරගත්ත බලගතු අකුසල් වල විපාක. ඒ නිසා පින්වතුනි නිජ්ජාම තන්හික කියලා ප්‍රේතේකට පින් දුන්නා කියලා පින් ලබා ගන්න පුළුවන්කමක් නෑ. ඔය වගේ പ്രേත කොට්ටාස ගණනාවක් තියෙනවා. මහිද්దిక කියලා പ്രേත කොට්ටාසයක් ඉන්නවා. ඊළඟට කාලකංජික කියලා പ്രേත කොට්ටාසයක් ඉන්නවා. විමාන പ്രേතයන් ඉන්නවා. නොඑක් විදිහේ പ്രേත වර්ග ඉන්නවා. මේ අතර ඥාතීන් දෙන පිනක් හරි අනුමෝදන් වෙන්න පුළුවන්කම තියෙන්නේ පරදත්තූප කියන പ്രേත කොට්ටාස ඉපදිච්ච പ്രേතේකට විතරයි. පින්වතුනි පරදත්තූප කියලා කියන්නේ ඥාතීන් දෙන පිනක් අනුමෝදන් වෙන්න බලාගෙන ඉන්න പ്രേතයෝ ඉන්නවා. අනේ අපේ ඥාතීන් දැන් අපිට පිනක් අනුමෝදන් කරාවේ. අනේ අපේ ඥාතීන් අපිට දැන් පිනක් දෙයි. අනේ අපේ ඥාතීන් අපේ සාපිපාසාව නැති වෙන්න අපි ගැන දැකලා අපිට දැන් පිනක් අනුමෝදන් කරයි කියලා පින් ගන්න බලාගෙන ඉන්න പ്രേත කොට්ටාස ඉන්නවා. ඔබ අහලා ඇති බිම්බිසාර රජතුමාගේ ඥාති වෙච්ච പ്രേත කොට්ටාසයක් කල්ප 91ක් නිරේ ඉපදිලා දුක් විඳලා പ്രേත ලෝකෙ පහළ වුණා. මේ പ്രേත ලෝකේ කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී ඉඳලා පින් ඉල්ලුවා. නමුත් පින් ගන්න පුළුවන්කමක් නැහැ. අකුසලයේ බලවත් වැඩි. කකුසඳ බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතේ පහළ වෙනවා කෝණාගමන කියලා බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගෙන් ශාසනීයවත් පින් ගන්න උත්සාහ කරන්න කියලා. එතකොට මේ പ്രേත කොට්ටාසේ කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් බලාගෙන ඉඳලා කෝණාගමන බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ බැලුවා ඒත් අකුසලයේ බලවත් වැඩි පින් ගන්න පුළුවන්කමක් නැහැ. අනාගතේ පහළ වෙනවා කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක්. උන්වහන්සේගේ ශාසනය ඉදිවත් පින් ගන්න උත්සාහ කරන්න කිව්වා. මේ කාලේ අකුසලයේ බලවත් වැඩි කිව්වා. ඊළඟට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ පෙනී ඉඳලා පින් ඉල්ලුවා. අනේ අපි කකුසඳ බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අපිව මේ പ്രേත ආත්මෙන් අත මිදෙන ආකාරයේ පිනක් අපිට අනුමෝදන් කරන සීක්වා කියලා පින් ඉල්ලුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ බැලුවා ඒත් පින් ගන්න බෑ. ඒ තරම් අකුසලයේ බලවත්. නමුත් අනාගතේ පහළ වෙනවා ගෞතම නමින් බුදුරජාණන් වහන්සේ නමක්. අන්නේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බිම්බිසාර නමින් රජ කෙනෙක් රජකම් කරනවා. මේ අමනුෂ්‍යයන්ට සංසාරික ඥාති වෙන ඥාතිවරේ. අන්නේ කෙනා තමන්ගේ රාජකීය උද්‍යානයේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරලා සංඝ සතු කරලා ඒ පින අනුමෝදන් කරනකොට ඒ පින අනුමෝදන් වුණොත් මේ ඥාති പ്രേතයන්ට പ്രേතාත්මෙන් අත මිදිලා
වෙනත් ආත්මයක් කරා යන්න පින් ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ප්‍රේතයිනේ මගේ බුද්ධ ශාසනය තුලත් පින් ගන්න පුළුවන්කමක් නැහැ. අනාගතයේ ගෞතම නමින් බුදු කෙනෙක් පහළ වෙනවා. අන්නේ බුද්ධ ශාසනයේදී නුඹලට පින් ගන්න පුළුවන් කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ප්‍රේත කොට්ටාසයේ ඊළඟ බුද්ධ ශාසනයේ පහළ වෙනකම් බලාගෙන ඉඳලා ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වුණාට පස්සේ බිම්බිසාර රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා ධර්මාවබෝධය ලබලා තමන්ගේ රාජකීය උයන වේළුවනාරාමේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝසතු කළ පූජා කරපු වෙලාවේ ඒ පින ගන්න බලාගෙන හිටියා. බලන්න මේ ඥාතීන්ගේ තියෙන අකුසලයේ කියන්නේ අකුසලේ බලවත්කම නිසාම බිම්බිසාර රජතුමාට එදා පින් අනුමෝදන් කරන්න අමතක වුණා. මේ තරම් විශාල පිනක් කරලා තමන්ගේ රාජකීය උද්‍යානයේ පළවෙනි ආරාමයේ හැටියට බුද්ධ ප්‍රමුඛ සංඝයාට සංඝසතු කළ පූජා කරත් ඒ පින මිය පරලෝකීය ඥාතීන්ට අනුමෝදන් කරන්න රජතුමාට අමතක වුණා. රජතුමා එදා රාත්‍රියේ ගිහින් සිරියහනේ නිදාගත්තට පස්සේ මේ ප්‍රේතයෝ ටික අමනුෂ්‍යයෝ ටික කලබල වුණා. අහෝ මේ කාලෙවත් පිනක් ගන්න බැරි වුණොත් අපි කවදානම් මේ ප්‍රේත ලෝකෙන් අත මිදෙන්නට කියලා රජතුමාගේ මාලිගාවේ බඩුමුට්ටු හොලවනවා, දොරවල් හොලවනවා, රජතුමා බිය ගන්වනවා, නොයෙක් විදිහේ කලබලයන් ඇති කරා. ඒ සිදුවීමේදී රජතුමා බියට පත් වෙලා පසුවදාම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා අහනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ තරම් විශාල පින්කමක් කළා ඊයේ රාත්‍රී මට නිදාගන්න ගියාම මේ වගේ නොයෙක් කරදර බාධාවක් නැති වුණා. මොකද්ද මේකට හේතුව? අන්න බුදුරජාණන් වහන්සේ මේ ඥාති ප්‍රේතයන් කරපු අකුසලයක් බුද්ධංකුර 4ක් තිස්සේ කකුසඳ කෝණාගමන කාශ්‍යප ආදී බුදුවරයන් වහන්සේලා ඉදිරියේ පවා පෙනී ඉඳමින් පින් ඉල්ලපු මේ අමනුෂ්‍ය කොටස මේ පින අනුමෝදන් වෙන්න බලාගෙන හිටපු බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්වතුනි මේ අමනුෂ්‍යෝ කරලා තිබ්බ අකුසලයේ තමයි ඊට කල්ප 92කට කලින් බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට දන්වැටක් පවත්වපු වෙලාවේ ඒ දාණයට විරුද්ධව දානේ කඩාකප්පල් කරන්න නොයෙක් විදිහේ කටයුතු කරා. අන්නේ රැස් කරගත් අකුසල විපාකයෙන් තමයි මේ අපායට වැටුනේ. බලන්න දානයකට විරුද්ධව දානයක් කඩාකප්පල් කරලා ඒ රැස් කරගත් අකුසලයේ තුල പ്രേත ලෝකෙට වැටුණත් පින් ගන්න බැරි විදිහට තමයි දුක් විඳින්නේ. බුදුරජාණන් වහන්සේ මේ ඥාති ප්‍රේතයන් ගැන සිහිපත් කරලා බිම්බිසාර රජතුමාට දැනුම් දුන්න, රජතුමනි මේ ප්‍රේතයන් ඒ කරපු අකුසල විපාකේ දැන් ගෙවිගෙන අවසන් වීගෙන යන්නේ. ඔබ මේ පින් කරලා ඔබ මේ විදිහට දාන ආදී පින්කම් කරලා ඔබේ සංසාරික ඥාති වෙන මේ අයට අනුමෝදන් කරොත් ඒ අයට දැන් ඒ පින අනුමෝදන් වෙලා ඒ අයට මේ ආත්ම වලින් අත මිදෙන්න පුළුවන්. බුද්ධ ප්‍රමුඛ සංඝයාට දවස් 7ක් රාජමාලිගාවේ දානයට බිම්බිසාර රජතුමා ආරාධනා කරා ඥාතීන්ට අනුග්‍රහ පිණිස මගේ රාජමාලිගාවට සංඝයා සමගින් දානයට දින 7ක්ම වැඩම කරන සීක්වා. බුදුරජාණන් වහන්සේ මේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බුදුරජාණන් වහන්සේ මාලිගාවට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨානයක් කරා මේ പ്രേත කොට්ටාසේ මේ දුක් විඳින අමනුෂ්‍යයන්ගේ ස්වරූපය බිම්බිසාර රජතුමාට පෙනේවා කියලා අදිෂ්ඨාන කරා. රජතුමා ඉදිරියේ රජතුමාට දානි බෙදන්න හදනකොට මේ පරිසරයේ පුරා පිරීලා ඉතිරිලා ඉන්න මේ අමනුෂ්‍යයන්ගේ ස්වරූපේ පෙනෙන්න පටන් ගත්තා. ඇට සැකිලි වගේ ශරීර ඇති. ඊතා දුකසේ අඬමින් වැළපෙමින් ඇඳුමක් වස්ත්‍රයක් නැතුව ඉන්න പ്രേත කොට්ටාසයක් පින් ගන්න බලාගෙන ඉන්න අනේ අපිට දැන් පින් දෙයි කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දානෙ බෙදනකොට, පැන් පූජා කරනකොට, සිවුරු පිරිකර පූජා කරනකොට හැම වෙලාවෙම මේ පින ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා ඉදම් මේ ඥාතීනං හෝතු කියමින් දානෙ පූජා කරන්න, පැන් වඩන්න, පැන් පූජා කරන්න, සිවුරු පිරිකර පූජා කරන්න කියලා. දානි පූජා කළ ඥාතීන්ට පින් දෙනකොට කුසගින්න නැති වුණා. පැන් පූජා කළ ඥාතීන්ට පින් දෙනකොට පිපාසය නැති වුණා. සිවුරු පිරිකර පූජා කළ ඥාතීන්ට පින් දෙනකොට වස්ත්‍ර පහළ වුණා. මේ වගේ දින 7ක් රජමාලිගාවේ බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානීය පූජා කරා. මේ පින අනුමෝදන් කරනකොට පින බලවත් වෙලා ඒ പ്രേත කොටස ඒ ආත්මෙන් අත මිදුණා. ඒ දින 7ේදීම බුදුරජාණන් වහන්සේ ওই සිදුවීම මුල් කරගෙන තිරෝ කුඩ්ඩ කියන සූත්‍ර දේශනාව දේශනා කරා.
අන්නේ දේශනාවේ සඳහන් වෙන්නේ මිය පරලොවගේ ඥාතීන් පින්ගන්න අපේක්ෂාවෙන් සමහර වෙලාවට ඒ ගෙවල් දොරවල් හොයාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ වදාලා තමන්ගේ පැරණි ගෙවල් දොරවල් හොයාගෙන එන මේ අමනුෂ්‍යයෝ එක්කෝ ගෙට ඇතුල් වෙන තැනක වත්තේ මුල්ලක දොර මුල්ලක බිත්තියෙන් එහා පැත්තේ තුම්මන් හන්දියක මේ වගේ තැනක් ඇසුරු කරගෙන නතර වෙනවා. ඒ තැන් විමාන කරගෙන පින්ගන්න අපේක්ෂාවෙන් බලාගෙන ඉන්න අනේ අපේ ඥාතින් අපිට දැම්පින් දෙයි කියලා. හැබැයි මේ අමනුෂ්‍යයන්ගේ අකුසල් බලවත් වැඩි නම් තමන්ගේ ඥාතීන්ටවත් මේ අමනුෂ්‍යයාට අනේ අපේ මිය පරලෝකීය දෙමව්පියෝ ඥාතීන් වෙනුවෙන් අපි පිනක් කරන්න ඕන කියලා එහෙම පිනක් දෙන්නවත් හිත නැමෙන්නේ නැහැ කියනවා. එවැනි අරමුණක් හිතට එන්නේ නැහැ කියනවා. එවැනි ප්‍රේතයන්ට බුදුරජාණන් වහන්සේ වදාලා අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ ඇඳුමක් ගත්තා කියලා අපේ මිය පරලෝකීය තාත්තටත් අපි සරමක් කමිසයක් පූජා කරනවා කියලා එහෙම දෙන්න පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබ ඇඳුමක් නැති ඒ මිය පරලෝකීය පියාගේ වයස කෙනෙකුට හරි එක්කෝ සිල්වත් ගුණවත් කෙනෙකුට හරි යම් වස්ත්‍රයක් පූජා කරනවා. එක්කෝ සිවුරු පිරිකර පූජා කරලා පින් අනුමෝදන් කරනවා. එක්කෝ මිය පරලෝකීය කෙනා වෙනුවෙන් ඒ මිය පරලෝකීය පියාගේ හෝ අම්මගේ වයසක අයට වස්ත්‍ර එක්කෝ ඇඳුම් පැළඳුම් පූජා කරලා පින් අනුමෝදන් කරනකොට අන්නේ පිනෙන් ඒ මිය පරලෝකීය ඥාතියාට වස්ත්‍ර පහළ වෙනවා. පින අනුමෝදන් වෙනවා කියන්නේ අන්න ඒකයි. ඒ පින කරන ආකාරයේ බලාගෙන ඉඳලා ඒ පිනේ ඥාතීන් අනුමෝදන් වෙනවත් සමගම ඒ ආකාරයේ සැප සම්පත් ඒ අමනුෂ්‍යයන්ට ඥාතීන්ට පහළ වෙනවා. ඒ නිසා පින්වතුනි පින් අනුමෝදන් කිරීම තුළ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි කවුරුත් අහලා තිනවා යතාවාරිවහා පූරා පරිපූර්ෙන්ති සාගරං ඒව මේව ඊතෝ දින්නම් පේතානං උපතප්පති මේ ගාථාව පවා තිරෝකුඩ සූත්‍රය සඳහන් වෙන ගාථාවක් තමයි අද මහා සංඝරත්නයේ දානවලට වැඩම කරලා ඒ පැන් වඩන අවස්ථාවේදී දේශනා කරන්නේ. ඒකේ තියෙන්නේ මිය පරලෝකීය ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරපු සිදුවීමක්. දැන් අපිට ඊළඟට දකින්න ලැබෙන දේ තමයි බොහෝ දෙනා මිය පරලෝකීයට පස්සේ ඒ තමන් දන්න කියන ඒ ආසන්න කාලේ මැරිච්ච ඥාතීන් දෙතුන් දෙනෙකුට නම් කියමින් පින් දෙනවා ඉච්චරයි. අනේ අපේ මැරිච්ච තාත්තා, මැරිච්ච අම්මා, එක්ක දරුවෙක්, එක්ක සහෝදරයෙක්ගේ නම් කියලා ඒ නමෙන් පින් දෙනවා ඉච්චරයි. නමුත් පින්වතුනි මේ දීර්ඝ සංසාර ගමන තුල පින් ගන්න බලාගෙන ඉන්න ඥාතීන් ප්‍රමාණය මෙතෙකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. දැන් අපි හිතමු මෙහෙම ඔබ මිය පරලොව ගිය එක්ක ඔබේ දෙමව්පියෙක් ඥාතියෙක් වෙනුවෙන් පින් දෙනවා කියලා. ඒ ඥාතියා සුගතියකම ඉපදිලා හිටියොත් අපි ගමු මනුස්ස ලෝකෙම ඉපදිලා හිටියා කියලා. එතකොට ඒ කෙනාට පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඔබේ මිය පරලොව ගිය තාත්තට හරි අම්මට හරි ඔබ පින් දෙනවා නම් ඒ දෙමව්පියෝ මරණ මංචකයේදී හරි තමන් කරපු පිනක් බලවත් වෙලා සුගතියේ ඉපදුනා. එක්ක මනුස්ස ලෝකෙ ඉපදුනා. ඔබ පින් දෙන්නේ අනේ මගේ මිය පරලෝකීය අම්මට මේ පින් අනුමෝදන් වේවා කියලා ඒ අම්මට තාත්තට විතරම නම් ඒ පින ඒ අයට ගන්න බැරි නම් එතකොට කොහොමද වෙනත් ඥාතියෙක් ඒ පින අනුමෝදන් වෙන්නේ? ඒ නිසා පින් අනුමෝදන් කරනකොට පොදුවේ සියලු මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙන්න. මේ තමන්ගේ වර්ග පරම්පරාවල් වල මිය පරලෝකීය සංසාරික ඥාතීන් ප්‍රමාණය පින් ගන්න බලාගෙන ඉන්න ඥාතීන් ප්‍රමාණය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපිට දකින්න ලැබෙනවා පේතවත්තු කියන කොටසේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මා වෙලා හිටපු ප්‍රේතියක් පෙනී ඉඳලා පින් ඉල්ලපු සිදුවීමක් තියෙනවා. එතකොට බලන්න මේ සිදුවීමේදී සාරිපුත්ත හාමුදුරුවෝ ආත්ම 5ක් ඉපදිමින් මැරිමින් නැවිල්ලා පස්වෙනි ආත්මේ රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට ඉපදිලා එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච කාලේ පැවිදි වෙලා අරහත්වයට පත්වෙලා ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතරින් අග්‍රස්ථානය ලබාගෙන මේ බුද්ධ ශාසනයේ අගසව් තනතුරක් ලැබුවා. හැබැයි ඊට ආත්ම 5කට කලින් අම්ම වෙලා හිටපු කෙනා මරණ මංචකයේ කරපු අකුසලයක් මත පෙරේත ලෝකයට වැටුණා. ඒ වෙනකොටත් අවුරුදු 10 ගාණක් ප්‍රේත ලෝකෙ ප්‍රේතියක් හැටියට දුක් විඳිනවා. ඒ නිසා එදා පෙනී ඉඳලා පින් ඉල්ලපු වෙලාවේ සාරිපුත්ත හාමුදුරුවෝ ප්‍රඥාවෙන් බැලුවා මේ කාරණේ ඇත්තද? ඇත්ත. එදා උන්වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා
තමන්ගේ පාත්තරයට ලැබිච්ච දානෙ ටික ආරාමේ හිටිය අනෙක් ස්වාමීන් වහන්සේලාට පූජා කරලා ඒ දානමේ පින අනුමෝදන් කළා සුවපත් කරවපු බව සාරිපුත්ත මාතා කියන පේතවත්වයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි පින් ගන්න බලාගෙන ඉන්න ඥාතීන් ප්‍රමාණය මෙතකයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට ඔබ නොදන්නවා වුණාට ඔබේ පෙර ජීවිතවල ඥාතීන් ඉන්න පුළුවන් പ്രേත ලෝකවල. ඔබේ ආත්ම භාව 5-6කට පෙර ඥාතීන් වෙලා പ്രേත ලෝකවලට වැටිච්ච අය තාමත් පින් ගන්න බලාගෙන ඉන්න පුළුවන්. බලන්න සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම 5කට කලින් අම්මා වෙලා හිටපු කෙනා පින් ගන්න බලාගෙන ඉඳලා ආත්ම 5කට පස්සේ පෙනී ඉඳලා පුතේ මං ආත්ම 5කට කලින් ඔබේ අම්මා අනේ ස්වාමීනි මට පින් අනුමෝදන් කරන්න කියලා පින් ඉල්ලුවා නම් ඔබ හිතන්න ඔබේ ජීවිතය තුළ ඔබ පින් අනුමෝදන් කරනකොට මිය පරලොවගේ ඥාතීන්ට පින් ගන්න බලාගෙන ඉන්න කොයි තරම් පිරිසක් ඇද්ද. එවැනි විශාල පිරිසක් පින් ගන්න බලාගෙන ඉන්න ඇද්දී ඔබ මේ ආසන්න කාලය තුළ මිය පරලොවගේ එක්කෙනෙක් දෙන්නෙක්ගේ විතරක් නං කියලා ඒ අයට විතරක් පින් දෙන්න බලාපොරොත්තු වෙන්න එපා. පින් දෙනකොට සියලු ඥාතීන්ට පොදුවේ ඉදම් මේ ඥාතී නං හෝතු කියලා සියලු ඥාතීන්ට පින් අපේක්ෂාවෙන් ඉන්න පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න සියලු ඥාතීන් මේ පින් ලබාගෙන සුවපත් වේවා කියලා පින් දෙන්න. ඊළඟ දේ තමයි සමහරු හිතනවා අපි පින් දෙනකොට අපේ පින නැති වෙනවා කියලා. ඒක හරියට මෙහෙමයි. සල්ලි අතේ තියෙනවා අපි කාට හරි අපේ සල්ලි ටික දුන්නට පස්සේ අපේ සල්ලි නැති වෙනවා. අන්න ඒ වගේ වැරදි අදහසක් පින ගැන ඇති කරගන්නවා. පින්වතුනි පින කියලා කියන්නේ අතින් යමක් දීපුවහම අතේ තියෙන දේ නැති වෙනවා වගේ දෙයක් නෙමෙයි පින කියන්නේ. පින රැස් වෙන්නේ චේතනාව තුළ. තමන් කරන යහපත් දේ මෛත්‍රියෙන් කරුණාවෙන් කිරීම තුළ ඒ රැස් වෙන පින අපි පින අනුමෝදන් කරන්නෙත් මෛත්‍රී සහගතව අනේ මේ කෙනා සුවපත් වේවා කියලා පින දෙනකොට ඒ පින අනුමෝදන් වීම තුළ ඒ කෙනාටත් පින ලැබෙනවා. පින් දෙනකොට පින් දෙන කෙනාටත් පින් ලැබෙනවා. බලන්න දස පුණ්‍ය ක්‍රියා තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා පත්ති දාන පත්තානුමෝදනා. පින් දීම තුලත් පින රැස් වෙනවා. දෙන පින අනුමෝදන් වීම තුලත් පින රැස් වෙනවා. ඒ නිසා පින් දීමත් පිනක්, පින් අනුමෝදන් වීමත් පිනක්. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වුවේ එක පහනකින් තව පහන් කීපයක් දල්වනවා. එතකොට පහන් තව තව දල්වන්න තමන්ගේ පහනේ ආලෝකය අඩු වෙනවා නෙමෙයි. තව තවත් ආලෝකයේ වැඩි වෙනවා. අන්න ඒ වගේ ඔබ පින් දෙනකොට ඔබටත් පින් රැස් වෙනවා. ඒ පින් අනුමෝදන් වෙන අයටත් ඒ පිනේ විපාක ලැබෙනවා. ඒ නිසා පින්වතුනි තමන් රැස් කරන පින පොදුවේ මිය පරලොවගේ ඥාතීන්ට අනුමෝදන් කරන්න. බලන්න බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේදී දරුවන්ගේ යුතුයකම් හැටියට පෙන්වන්නේ තමන්ගේ මිය පරලොවගේ ඥාතීන් උදෙසා පින් දහම් කරලා පින් අනුමෝදන් කරන්න කියනවා. ඒක යුතුයකමක්. මොකද අපි දන්නේ නැහැ අපේ මිය පරලොවගේ ඥාතීන් කොහේ ඉන්නවද, කොතන ඉපදිලාද, දුගතියකට වැටිලාද, සුගතියක වැටිලාද, දිව්‍ය ලෝකේ ඉපදිලාද අපි දන්නේ නැහැ. නමුත් අපි පින් ගන්න පුළුවන් නම් මේ පින් අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා පොදුවේ පින් දෙනවා. එතකොට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්නවා නම් පින් ලැබෙයි. පින් ගන්න බැරි තැන්වල ඉන්නවා නම් පින් ගන්න පුළුවන් ඥාතීන් හරි ඒ පින් ලබාගෙන සුවපත් වෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පින් අනුමෝදන් කිරීම තමයි දරුවන්ගේ ඥාතීන්ගේ යුතුයකම තමන්ගේ මිය පරලොවගේ ඥාතීන් වෙනුවෙන්. ඊළඟට ඔබ තේරුම් ගන්න මේ අමනුෂ්‍යයන් කියලා කියන්නේ අපිට දැන් සමහර අය ඉන්නවා මේ ඥාතීන්ට පින් දෙන්නේ මේ ඥාතියා ගැන හොයලා බලලා. සමහර වෙලාවට එක්ක දේවාල ගානේ ගිහිල්ලා මේ ඥාතියා ගැන හොයනවා. ඊළඟට පෙරේතයෝ ගෙන්නන තැන් වලට ගිහිල්ලා කතා කරලා අහනවා. එක්ක අඳුන් වලින් බලනවා. සමහර වෙලාවට කාගේ හරි ඇඟකට ආවේශ කරගෙන ඒ විස්තරය අහනවා කොහෙද ඉපදිලා ඉන්නේ, පින් දෙන්නද, මොන වගේ පිනක්ද ඔයාට ඕනේ. සමහර වෙලාවට මේ අමනුෂ්‍ය හැටියට පෙනී ඉන්න අය මිනිස්සුන්ව රවට්ටනවා හරිම පුදුමාකාර විදිහට. ඔබට එක සිදුවීමක් කියන්නම් මේවා තියෙන මුලාව තේරුම් ගන්න. එක්තරා අම්මා කෙනෙක් ඇවිදින් කියනවා අනේ හාමුදුරනේ අපේ පුතා හමුදාවේ හිටියේ අලිමංකඩ මේ ප්‍රහාරය වෙච්ච වෙලාවේ බොහෝ පිරිසක් මරණයට පත් වුණා. එදා අලිමංකඩදී බොහෝ පිරිසක් අතුරුදහන් වුණා. පුතා ගැන ආරංචියක් නැති වෙලාවේ නෑදෑයෝ එක්කරගෙන ගියා දන්න අය යන් අපි ගිහිල්ලා බලමු මෙහෙම තැනක් තියෙනවා. ඇත්තම කියනවා ඇවිල්ලාම කියනවා කීවල. ඉතින් ගිහිල්ලා මේ දරුවගේ නම කියපු වෙලාවේ මෙන්න අරයාගේ ඇඟට ආවේශ වුණා.
ආවේශ වෙලා දැන් අර විස්තරේ කියනවා අනේ අම්මේ මම මෙහෙමයි නංගිට කොහොමද අයියා සනීපෙන්ද තාත්තට දැන් කොහොමද අනේ මම මේ විදිහට ඉන්නේ මම බොහොම දුක්ඛිත තැනක ඉන්නේ එදා බෝම්බෙදි මම මරණයට පත් වුණා මෙහෙමයි මගේත් එක්ක හිටපු පිරිසක් මැරුණා කී දැන් විස්තරේ කිව්වා. ඉතින් මේ පිරිස අනේ ඇත්තටම මැරිලා තමයි කියලා අඬාගෙන ඇවිල්ලා ගෙදර දානේ දුන්නා පින්කම් කරා ඔක්කොම කරා. මෙන්න මැරිච්ච කෙනා අවුරුද්දකට විතර පස්සේ LTT අත්අඩංගුවෙන් නිදහස් වෙලා ගෙදර ආව මිනිස්සෙක් හැටියට. බලපුවාම මැරිලා නැහැ අත්අඩංගුවේ ඉඳලා තියෙන. හැබැයි අර දේවාලයකට ගිහින් විස්තර අහපුවාම මැරිච්ච කෙනෙක් විදිහට විස්තරේ. මොකද මේ කෙනා හිතාගෙන හිටියේ මැරුණා කියලා. ඒ හිතේ තිබ්බදේ අර අමනුස්සයා ඒ විදිහටම කිව්වා. ඒ නිසා එවැනි තොරතුරු හොයාගෙන ඒවා ඔස්සේ පින්දහම් කරන්න යන්න එපා. ඒ නිසා පින්වතුනි ඔබ කරන පින ඔබ අනුමෝදන් වෙන්න. බලන්න ඔබ 7 දවසෙන් පින්කම් කරනවා. සමහරලාට 3 මාසෙන් පින්කම් කරනවා. ඊළඟට අවුරුද්දෙන් අවුරුදු 5න් ওই විදිහට නොඑක් විදිහේ පින්කම් කරනවා. මේ කරන පින්දහම් තුල විශාල පිනක් අනුමෝදන් කරන්න. ඊළඟට මිය පරලෝකීය ඥාතියා වෙනුවෙන් සිල්වත් ගුණවත් භික්ෂූන් වහන්සේලාට ඒ දන් පින්කම් කරලා පින්දහම් අනුමෝදන් කරනවා වගේම සමහර වෙලාවට තමන්ගේ මිය පරලෝකීය එක්ක දෙමව්පියෝ දරුවෝ වෙනුවෙන් සමහර වෙලාවට ඒ මිය පරලෝකීය ආකාරයේම ස්වභාවයේ ලෙඩ රෝග හැදිච්ච අය ඉන්න පුළුවන්. එවැනි අයට බෙහෙත් තරන් දීලා ඊළඟට එවැනි අයට උපකාර කරලා එවැනි පින්දහම් අනුමෝදන් කරනකොට සමහර වෙලාවට പ്രേත ලෝකේ පවා යම් කිසි දුක් සහිත තැන්වල එවැනිම තත්ත්වවල ඉන්න අය ඉන්නවා නම් ඒවෙන් නිදහස් වෙනවා. අපි හිතමු කෙනෙක් අඩු වයසෙන් මරණයට පත් වෙනවා. එහෙම අඩු වයසෙන් මරණයට පත් වෙන්න හේතුව සමහර වෙලාවට සංසාරේ දිගින් දිගට ප්‍රාණඝාත ආදී අකුසල් කිරීමේ විපාකයක් වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක මරණයට කැපවෙච්ච සත්‍යයක් නිදහස් කිරීම එවැනි පින්දහම් සමහර වෙලාවට නොයෙක් ලෙඩ රෝග හැදිලා මරණාසන්නව ඉන්න අය ඉන්නවා දරුවන් ඉන්නවා එවැනි අයට ඔය ලේ දන් දීම මෙවැනි නොයෙක් ක්‍රියාවන් ඉදිරියේ ඔබට පුළුවන් පින්දහම් කරවන්න. ඒ නිසා පින්වතුනි එවැනි පින්දහම් වලින් කෙනෙකුට උපකාර ලබා දෙන්න පුළුවන්. සමහර වෙලාවට අපි හිතමු මේ විදිහට ඔබේ මිය පරලෝකීය දෙමව්පියන් බොහෝ කාලයක් සමහරලාට ඇස් පේන්නේ නැතුව ඉඳලා ඇස්වල සුද ඇවිල්ලා ඇස් නොපෙනී ඉඳලා මරණයට පත්වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එවැනි අය සමහර වෙලාවට දුගතියක ඉපදුනත් ඒ ඇස් පෙනීමේ ඒ ආබාධ සහිත ඒ ජීවත් වෙලා ඉන්න කාලේ යම් අකුසල විපාකයක් තුල එහෙම ස්වභාවයක් තිබුණා නම් සමහරු പ്രേත ලෝකවලත් එවැනි ස්වභාවයෙන්මයි දුක් විඳින්නේ. එවැනි අවස්ථාවල ඇස් පේන්නේ නැති අයට එක්ක ඇස් කණ්ණාඩි ලබා දීම ඊළඟට එවැනි ඇස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම බෙහෙත් තරන් දීම එවැනි දේවල් වලින් තමන්ගේ මිය පරලෝකීය දෙමව්පියන්ට ඥාතීන්ට ජීවත් වෙලා ඉන්නකොට තිබ්බ යම් යම් ලෙඩ රෝග තියෙනවා නම් අන්නේ ආකාරයේ ලෙඩ රෝග තියෙන අයට බෙහෙත් තරන් දීම අප උපස්ථාන කිරීම එවැනි පින්දහම් තුලින් ඒ පින් අනුමෝදන් කරන්න මගේ මිය පරලෝකීය මේ ඥාතීන් මෙවැනි අය මේ ආකාරයේ ලෙඩ රෝග වලින් ජීවත් වුණා. ඒ අයට මෙවැනි අසනීප තිබුණා. මරණාසන්න කාලෙත් මෙවැනි අසනීප තුලයි මරණයටපත් උනේ. යම් පෙර අකුසලයක් නිසා මෙවැනි අසනීප වලින් මරණයටපත් වුණා නම් මේ පින් ලබාගෙන සුවපත් වේවා කියලා එහෙම පින්කම් කරන්න. ඒ නිසා පින්වතුනි තමන්ට පුළුවන් ආකාරයෙන් අපිට අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. මිය පරලෝකීය ඥාතියෙකුට අපිට පිනක් අනුමෝදන් කිරීම තුලයි අපිට ඒ කෙනාගේ ජීවිතයට සැපයක් රැකවරණයක් ඒ පිනෙන් ආරක්ෂාවක් ලබා දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ අමනුස්ස ලෝකයේ කියන්නේ හරිම පුදුම දෙයක්. අපිට ඇහැට පෙනුනේ නැති වුණාට මේ අමනුස්ස ලෝකයේ තුල අමනුෂ්‍යයන්ගේ හැසිරීම ඊළඟට බොහොම දරුණු අමනුෂ්‍ය කොටස් ඉන්නවා. ඔබ කවමදාවත් මිය පරලෝකීය ඥාතියෙකුට පින් අනුමෝදන් කරාට ඒ ඥාතීන් එක්ක ගනුදෙනු කරන්න යන්නට එපා. සමහර අය ඉන්නවා තමන්ගේ ප්‍රශ්න ඔක්කොම කියන්නේ මැරිච්ච අම්මගේ තාත්තගේ පින්තූරේ ළඟට ගිහිල්ලා. එතනට ගිහිල්ලා තමයි අඬන්නේ. ඒ අයට තමයි කියන්නේ දුක කියන්නේ. අනේ තාත්තේ තාත්තටවත් ඉන්න තැනකින් පේන්නේ නැද්ද මම මේ විඳින දුක? මාවත් අරගෙන යන්න කියනවා සමහරු. එතකොට මේ වගේ ගිහිල්ලා අර මැරිච්ච දෙමව්පියන්ගේ පින්තූර ළඟට ගිහිල්ලා සමහරවිට අඬනවා, වැළපෙනවා, දුක කියනවා, යම් යම් ඉල්ලීම් ඉල්ලනවා. එහෙම කරන්න ගියාට පස්සේ සමහර වෙලාවට ඔවුන් අමනුස්ස ලෝකේ අපි දන්නේ නැහැ කොහේ ඉපදිලාද කියලා. යම් කිසි දුක් සහිත තැනක
යම් උපතක් ලබලා තියෙනවා නම් නොයේ කරදර බාධා හිරිහැර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කවමදාවත් මිය පරලොව ගිය කෙනෙකුගෙන් පිහිට ඉල්ලන්න, රැකවරණය ඉල්ලන්න, උදව්පකාර ඉල්ලන්න, දියුණු වෙන්න උපකාර කරන්න කියන්නවත් ඒ අයගෙන් එවැනි ඉල්ලීම් ඉල්ලන්න යන්න එපා. ඔබට කළ හැක්කේ ඔවුන් වෙනුවෙන් පින් දහම් කරලා පින් අනුමෝදන් කිරීම විතරයි. ඒ නිසා ඒ ආකාරයට පින් දහම් අනුමෝදන් කරලා ඔවුන්ගේ ජීවිත සුවපත් කරවන්න උත්සාහ කරන්න. ඒක ඔබේ යුතුයකමක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට මේ සියලු කරුණු එක්ක ඔබ මතක තියාගත යුත්තේ මැරුණට පස්සේ මම කාගේවත් පිනකින්නම් ගොඩ යන්න බලාගෙන ඉන්නේ නැහැ. මම ජීවත් වෙලා ඉන්න කාලේ පින් දහම් රැස් කරගෙන මම කොහොම හරි සුගතියේ කරා යන්න උත්සාහ කරනවා කියලා ඔබ අප්‍රමාදී වෙන්න. මිය පරලොව ගියාට පස්සේ අපිට වෙන කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබේ ජීවිතේ වටිනාම කාලය, වටිනාම මොහොත ජීවත් වෙලා ඉන්න මොහොතයි. ඒ නිසා මේ ජීවත් වෙලා ඉන්න වෙලාවේ අප්‍රමාදීව ධර්මයේම දියුණු කරලා ධර්මයේම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව උදා වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි, අද ධර්මදේශනාවෙන් ධර්මානුශාසනාවෙන් අපි රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසීසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම ඔබ හැම දෙනාටමත් net කාර්ය මණ්ඩලයේ පින්වත් දරුවන් හැම දෙනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටම මේ සියලු පින් ඒකාකාර උපකාර වේවා. කාය චිත්ත පීඩා දුරු වේවා. තුනුරුවන්ගේ අනන්ත ආරක්ෂාව රැකවන සැලසේවා. හැම දෙනාටම ධර්ම අවබෝධයේ පිණිස මේ සියලු පින උපකාර වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු.